දේශනාව මේ භික්ෂුව ගැන කියන්නේ චීවරයෙන් කොපමණ වැඩ ගන්නවද මේ කතාව දෙතැනක තියෙනවා. එකක් තමයි මේ චන්නහාඳුරෝ හම්බෙන්ට යනවා භික්ෂුන් 500ක් එක ආනන්ද හාඳුරෝ. ගිහිල්ලා උදේනි රජුරුවන්ගේ කොසඹෑවට ගිහිල්ලා එතුමාගේ රාජ උද්‍යානයට මදක් නුදුරින් ගහක් යට ඉන්නකොට 1500ක් බිසෝරු හිටියා ඔය උදේනි රජුරුවන්ට. වාසුල දත්තා මාගන්ධිය හා සාමාවතී කියලා. ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේ බිසෝරු 500ක් කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් බණ අහනවා. බණ අහලා සලු 500ක් පූජා කරනවා. 500ක් පූජා කරලා ගෑනු ටික යනකොට උදේන් රජුරෝ අහනවා උඹලා කොහෙද ගියේ? ආනන්ද හාමුදුරුවන්ගෙන් අපි බණ ඇහුවා මෙච්චර. මොනවද දුන්නේ? අපි සලු 500ක් දුන්නා. සලු 500ක්? ඔව් දුන්නා. ආනන්ද හාමුදුරුවෝ ගත්තද? ගත්තා. හාමුදුරුවෝයි රෙදි කඩයක්වත් දාන්න යනවද කියලා අහනවා. අද වගේම තමයි. රෙදි කඩයක් දාන්න යනවද? මං අහන්නම්කෝ බලන්න ගිහිල්ලා අහනවා. ඔබ වහන්සේ ඔය සලු වලින් මොකද පුරන්නේ? ඉසර චීවර නෙවෙයි, සිවුරු නෙවෙයි පිළිගන්නවන්නේ. රෙදි. කියනවා මේ රෙදි සිවුරු දි รา ගයේ භික්ෂූන්ට පිරිනමනවා. ඒ දි รา ගයේ චීවර වලින් අපි කොට්ට උර සහ ඇඳට ඇතිරිලි දානවා. එතෙක් ඇතිරිලි හා කොට්ට උර වලින් බිමට අපි කියන්නේ කලාල වාගේ දානවා. ඒ එතෙක් තිබුණ කලාව වලින් පාපිසි හදනවා. එතෙක් තිබුණ පාපිසි වලින් අපි මොකද කරන්නේ? බිම තෙමලා ඒක වටනාකම කොතෙක් දුරට ප්‍රයෝජන ගන්නවද කියලා කෑලි වලට කඩලා මැටිත් එක්ක අනලා බිත්තියට ගහනවා. රජුරුව පැහැදිලා තවත් සලු 500ක් දුන්නා කියලා තියෙනවා. මේ බුදුහාඳුරුව අපිට කෙසේද අන්තිම බිඳුව දක්වා යම් දෙයක ප්‍රයෝජනෙට ගන්න කියලා උගන්වපු විදිය භික්ෂුන් වහන්සේලාට. ඉතින් මෙහෙම චීවර දැන් ඔන්න චීවර ගොඩාක් පූජා කරනවානේ. චීවර ගොඩක් පූජා කරනවා. පූජා කරනකොට භික්ෂුන් වහන්සේලාට චීවර ගොඩක් ලැබෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ බලනකොට මෙන්න පාර එහා කොනේ ඉඳලා මුට්ට කරගහගෙන එනවා වගේ දෙතුන් දෙනෙක් එනවා. කෙනෙක් උරේ තියාගෙන, තව කෙනෙක් ඔළුවේ තියාගෙන, තව කෙනෙක් අම්මා දරුවෙක් වඩාගෙන එනවා වගේ මේ උකුලේ තියාගෙන මොනවද මේ ගේන්නේ? රෙදි. රෙදි කියන්නේ සිවුරු වලට දුන්න රෙදි. බුදුහාඳුරෝ කල්පනා කරා දෙයියෝ සාක්කි. මිදෙන්ට ආපුමුම් බේ ගොඩ ගහගෙන ගුලි කරගෙන ඔළුවේ කරේ තියාගෙන එනවා. මේකේ සීමාවක් පනවන්න ඕන. භික්ෂුන් වහන්සේලාට කොච්චර චීවර ඕනද කියලා. ඒකින්ද බුදුහාඳුරෝ මේ පරීක්ෂණයක් කරනවා. මොකද්ද පරීක්ෂණේ? උන්වහන්සේ ජනවාරි පෙබරවාරි වගේ කාලේ සීත කාලේ එලිමහනේ මේ අන්දනේ පිටින් පළමු යාමයේ ගත කරනවා. අන්දනේ පිටින්. උන්වහන්සේට දැනෙනවා පළමු යාමයේ අන්දනේ පිටින් ගත කරන්න පුළුවන්. යාමයේ ගෙවිගෙන යනකොට ඉන්ට බෑ සීතලයි. ඔන්න එක සිවුරක් පුරව ගන්නවා. දෙවෙනි යාමයේ ගෙවිගෙන යනකොට ඒ සිවුරෙන් ඉන්ට බෑ තවත් සිවුරක් පුරව ගන්නවා. තුන්වෙනි යාමයේ ගෙවිගෙන යනකොට ඒත් ඉන්ට බෑ හතරවෙනි සිවුරක් පුරවනවා. එයින්ද උන්වහන්සේ තීරණය කරනවා මගේ පුත්‍රයාණන් වහන්සේලාට මගේ පුතාලට බොහොම ඉවසිලිවන්ත අය තිචීවරයේ සිවුරු 3ක් තිබ්බහම ඇති කියලා 3 සිවුරට අනුමැතිය දෙනවා. මොකද්ද 3 සිවුර? අඳනය, තනිපොට සිවුර, දෙපොට සිවුර. එතකොට 3 සිවුරෙන් එහා ඔය සිව්වන සිවුර අතිරේක චීවරය තමයි අපි ඔය කටින් චීවරයේ වශයෙන් පාවිච්චි කරන්නේ. බුදුහාඳුරෝ මේ පිළිබඳව හොඳ පරීක්ෂණයක් කරනවා. නිකන් නෙවෙයි යුව කරන්නේ. එතකොට සිවුරු වලට ගන්න එපා කියලා කීවා අකපැසිවුරු කුසතන වලින් කරපුවා. ඊළඟට ලී පතුරු, බකමූණු, පිහාටු, මිනිස් ලෝම, කෙස් ආදී දේවල් වලින් ගත්ත චීවර මේ ගන්න එපා කියලා බුදුහාඳුරෝ කියනවා. ඒ කියන්නේ සිවුරකට ඔබින්නේ සාමාන්‍යයෙන් රෙදි වලින් නූල් වලින් කරපුවා. එතකොට රෙදි අරගෙන මුල් කාලේ වස්ත්‍ර තමයි ඊට පස්සේ සිවුරකට උචිත විදිහට දැන් චීවර මාසය කියලා මේ කාලෙත් තිබෙන ඉස්සරක් තියෙනවා චීවරකාර මාසය. බුදුහාඳුරෝ සිවුරු මහලා තියෙනවා භික්ෂුන් වහන්සේලාත් එක්ක. ඒ සිවුරට අවශ්‍ය විදිහට මහලා තියෙන සිවුර සකස් කරගන්න විදිය මගදේ වෙල්යායේ සැලස්මට අනුව සකස් කරගන්න කියලා තියෙනවා. ඒක පාවිච්චි කරන විදිහ කියලා තියෙනවා. එතකොට භික්ෂුවගේ ඇඳුම ගැනත් බුදුහාඳුරෝ කියපු විදිහට ඊළඟට ඔය රෙදි අරගෙන සිවුර සකස් කරලා පඳු පවන්න ඕන. පඳු පවන්නේ ගස්වල මුල්, පොතු, ගෙඩි, මල්, දලු ආදී දේවල් අරගෙන
පඬු පොවන්ට ඕන. පඬු පොවල තමයි ගන්නෙ. අන්න ඒ විදිහට චීවරය සකස් කර. මම මේ කීවේ මේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය ආපු විදිහ. ඒ උන්වහන්සේලාගේ ජීවිතේ සකස් වෙලා තිබ්බ විදිහ. එතකොට මම අර කිව්ව භික්ෂු කළ යුතු දේවල් මොනවද කියලා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ප්‍රතිවේක්ෂා කළ යුතුයි. තමන්ගේ ජීවිතය ගැන සොයා බැලිය යුතුයි. භික්ෂුව කියන්නේ කවුද කියලා බුදුහාඳුරෝ දසධම්ම සූත්‍රයෙන් පැහැදිලි කරනවා. භික්ෂුව කියන්නේ මෙහෙම කෙනෙක්. වේවන්නියම්මි අජ්ජූපගතවති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බං. මම වෙනස් වූ කෙනෙක්, විරූපේ වූ කෙනෙක්. ගිහියන්ගෙන් වෙනස් වූ කෙනෙක්. ගිහි ආකල්ප වලින් වෙනස් වූ කෙනෙක් මම. වේවන්නියම්මි අජ්ජූපගතවති පරිපටිබද්දා මේ ජීවිකාති. මං අනුන් නිසා යැපෙන කෙනෙක්. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. මං ගිහි ආකල්ප වලින් වෙනස් වූ කෙනෙක්. මම නිතරම සෙවිල්ලෙන් ඉන්න ඕන මගේ පැවිද්ද කරේ අනි ශ්‍රමණයන් වහන්සේලා අපවාද නගයිද කියලා. දිවාරය දැකෙහි මං සති සිහියෙන් ඉන්නට ඕන. කර්මයේ සොකී කොටගෙන දායාද කොටගෙන පිළිසරණ කොටගෙන මම ඉන්නේ. ওই විදිහට භික්ෂුවට සිහිපත් කරන්න ඕන කරුණු තියෙනවා. ඊළඟට කාරණේ තමයි තව බොහෝ සූත්‍ර තියෙනවා. අංගුත්තර නිකායේ තියෙනවා පඨම සාරාණීය සූත්‍රය කියලා. එහි තියෙනවා කරුණු 6ක්. මෙත්තා සහගත කාය කම්මේන වචී කම්මේන මනෝ කම්මේන. භික්ෂුව මෙත් සහගත කාය කර්මයෙන් වචී කර්මයෙන් මනෝ කර්මයෙන් ඉන්නට ඕන. පාත්‍රය ලැබෙන පොඩි දෙයක් හරි බෙදා හදාගෙන කන්නට ඕන. වළඳන්නට ඕන. ඊළඟ කාරණේ තමයි තියෙනවා මේ සම සීලයෙන් හා සම දැක්මෙන් ඉන්නට ඕන. සම දෘෂ්ටියෙන් යහපත් සම්මා දෘෂ්ටියෙන් ඉන්නට ඕන. තව සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චූල ගෝසිංහ සූත්‍රය. ඔය චූල ගෝසිංහ සූත්‍රයේ අනුරුද්ධ හාමුදුරුවෝයි නන්දිය හාමුදුරුවෝයි කිම්බිල හාමුදුරුවෝයි තුන්දෙනාම ගෝසිංහ වනයේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා උඹලා සතුටින් සනීපෙන් එකිනෙකා කෙරෙහි පිය චක්කුවන කියන්නේ ප්‍රිය ඇසින් බලමින් දියකිරි එකට මුසුවාසේ හොඳින් ඉන්නවද කියලා. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා මට බුදුහාමුදුරනේ හිතන්ට වෙලා තියෙන්නේ වැඩ කරන්නට වෙලා තියෙන්නේ මම හිතන වැඩ කරන විදිහට නෙවෙයි. මේ ආයතන මහන්සලා හිතන වැඩ කරන විදිහට. ඒ තරම් අපි ලංව ඉන්නේ. එක කතාවක් කියනවා එතන බුදුරජාණන් වහන්සේ වාජනයක වතුර හිස් වුනහම කෙනෙක් ගිහිල්ලා වතුර කඩට ගිහිල්ලා වාජනයට වතුර පුරවලා තනියෙන් ගේන්න පුළුවන් නම් ගේනවා. ඊළඟට තනියෙන් ගේන්න බැයි නම් දුර අනිත් ආයතන වහන්සේ නැත්තම් අනිත් හාමුදුරුවෝ ඉන්නවනම් අතින් සන් කරනවා. මෙහෙම අතින් සන් කරනවා. දෙන්නා වෙලුම් සහිතව අද්දකින් අල්ලගෙන ගේනවා. ඒත් අපි කතා කරන්නේ නැහැ. මොකද්ද ඔය කියන්නේ? අපි හිතන්නේ අපේ සමීපතාවයේ අපේ තියෙන සුහදත්වයේ තියෙන කතා කරන තරමටයි කියලා. අපි පුළුවන් තරම් කතාවෙන් තමයි ජය ගන්නට යන්නේ. අපි ඉතින් දුර ඉන්නවා නම් කෙනෙක් මෙහෙ වෙනවා ඕයි එහෙමනේ කතා කරන්නේ. අර හාමුදුරුවෝ කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා අතින් සන් කරනවා විනා අපි කතා කරන්නේ නැහැ. ඒත් අපි හිතින් බැඳිලා ඉන්නේ. උන්වහන්සේලා හිටපු විදිහ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ධම්මචේතී සූත්‍රය. කොසල් රජුගේ හාමුදුරුවන්ගේ ගුණ කියන හැටි. බුදුරජාණන් වහන්සේ මට රාජ සභාව පාලනය කරගන්න බෑ. ඔබ වහන්සේ මේ භික්ෂු සංඝයා පාලනය කරන්නේ කොහොමද? අතින් දණ්ඩක්වත් නැතුව, කෙවිතක්වත් නැතුව, ගල් කැටයක්වත් නැතුව. මගේ රාජ සභාව මේ මිනිස්සු කෑ ගහනවා. දඬුවම් දෙද්දීත් නොදිද්දීත්. ඔබ වහන්සේ බණ කියන තැන මී කියන සද්දයක් නැහැ. ඔබ වහන්සේ කොතැනද ඉන්නේ? මිනිස්සු ඒ දිහාට වඳිනවා පුදනවා. ඔබ වහන්සේගේ ගෝලෝ හරි ලස්සනයි ප්‍රියමනාපයි. වෙන අය සිරුරු වැහැරිලා ගිහිල්ලා හේ බාලා ගිහිල්ලා. හැබැයි ඔබ වහන්සේගේ ගෝලෝ හරි ලස්සනයි. කොච්චර කල් ගියත් ඔබ වහන්සේගේ ගෝලෝ සිවුරු අරින්නේ නැහැ. එහෙම කියනවා. වෙන ශාසනයන්නේ ගෝලෝ මං රජුරෝ හින්දා වෙන ආරාම වලට යනවා. ඒ අය හරි කැතයි. ඊළඟට සිවුරු අරිනවා ඉක්මනට ඉන්න අද දකින්න කෙනා හෙට නැහැ. බුදුහාමුදුරුවෝ වහන්සේගේ ගෝලෝ එහෙම නැහැ. මේ භික්ෂුව ගැන ඒ කාලේ කියපු විදිය මේ රජවරු පැහැදුන විදිය. ගම් නියංගම් සිසාරා සැරිසරනකොට මිනිස්සු පෙළ ගැහිලා ඉන්නවා. මිනිස්සු පුදුම විදිහට පැහැදිලා තියෙනවා පින්වත්නි. ඒ නිසා භික්ෂුවගේ ස්වરૂපය ඔය කියන්නේ. ඉතින් ඒ මෙවන් ගති ලක්ෂණ වලින් යුක්ත සංස්ථාවක් බුදුහාඳුරු හැදුවේ. කිසි කෙනෙකුගෙන් බැනුන්වා සිටින හැම දිනාටම වඩා ඊටා ඉහළින් සිටින භික්ෂුව එසේ කටයුතු කළ යුතුයි කියන தત્ත්වයේ හිටියා. ඊළඟට මම අවසාන වශයෙන් කියනවා මේ වගේම දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා බොහෝ විට අරණ්‍යගතවනේ හිටියේ. බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලා උදෙසා තමයි වැඩිපුරම බණ කියලා තියෙන්නේ. මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන්නේ.
එතකොට උන්වහන්සේලාගේ කතත් අඩු වැඩි වශයෙන් තියෙනවා. දැන් ওই පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාව භික්ෂුන් වහන්සේලානේ කරේ. මේ ශාසනය අරගෙන ආවේ ඇත්තටම උන්වහන්සේලා. ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේට තිබුණ අග්‍ර උපස්ථායක අත්නතුර ඊළඟට බෞසුතානං සතිමන්තානං දිතිමන්තානං ගුණවන්තානං ගුණවතුන් අතර සිහියත්තුන් අතර බෞසුතයන් අතර බොහෝ ඇසූපිරුවත්තුන් අතර ආනන්දහාරු අග්‍රස්ථානයේ එක විට වචන 60000ක් මත හිටිනවා කියලා තියෙන්නේ. උන්වහන්සේ තමයි ධර්මයේ අගතැන්පත් කරන ප්‍රථම ධර්ම සංගණාවේ ධර්මදර පක්ෂයේ ප්‍රධානියා. උපාලි මහරහතන් වහන්සේ විනයදර පක්ෂයේ ප්‍රධානියා. උන්වහන්සේලා නැත්තම් මේ ශාසනේ නෑ ඇත්තටම. ඒ නිසා භික්ෂුව පුදුම කැපකිරීමක් කරා. වලගම්බා රාජ සමය එනකන් උන්වහන්සේලා මොන්න වීරියක් දරන්නට ඇද්ද මේවා කටපාඩමින් ගෙනෙන්න. භානක પરම්පරාවල් ඉදිරියට අරගෙන ආවා. ඛණ්ඩ නැතුව මැරිලා වැටෙද්දීත් ඒව වත්නහර ඒ දේවල් කරා කියලා ඔය ලංකාවේ සමහර තැන්වල සඳහන් වෙනවා. එතකොට බුදුහාඳුරෙන් කාලෙත් මේ ධර්මදර විනයදර ප්‍රශ්නයකදී භික්ෂුන් වහන්සේලා බෙදුන අවස්ථාවකුත් සඳහන් වෙනවා. දැන් පරේචන විජානಂತಿ මයමෙත්ත යමාමසේ ඒච තත්ත විජානಂತಿ තතෝ සම්මාන්ති මේදගා. යම් කෙනෙක් කලහ කරනකොට ඒ කලහෙන් අපි වෙනසෙන බව දන්නමෝ නම් දන්නේ නම් ඔවුන් කලහ කරන්නේ නැහැ. බුදුහාඳුරෝ මේක කියේ භික්ෂූන්ට සමග්ගා හෝතමා විවදත මහණනි සමගියවව් ભેද බින්න නොවව් කියලා ධර්මදර විනයදර ප්‍රශ්නයේදී කොසඹෑනුවරදී වැසිකිළියේ වාදියේ ඉතුරු වෙච්ච වතුර ටිකකට භික්ෂුන් වහන්සේලාගේ මතවාදයක් නිසා එහෙම දේවලුත් වෙලා තියෙනවා. දැන් ප්‍රධානම කෙනානේ දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රධානතම දේ තමයි සංඝ බේදයේදී පංචවරයේ භික්ෂූන් ජීවිතාන්තය දක්වා වෘක්ෂ මූලික අරණ්‍යගත වේ යුතුයි, වෘක්ෂ මූලික වේ යුතුයි, පාංශකූල චීවර ජවරදී දරිය යුතුයි, මස් මාංශයෙන් වළකිය යුතුයි ආදී පහක්නේ. උන්වහන්සේ එහෙම කෙනෙක්. එතකොට එය සංඝ බේදයකට පවා හේතු වුණා. එවන් භික්ෂුන් වහන්සේලාත් හිටියා. උදායි හාමුදුරුවෝ, දැන් චන්න හාමුදුරුවෝ මම තමයි සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් එනකොට ආවේ. දැන් සමහරු දකුණස්සව, සමහරු වමස්සව, සමහරු අග්‍ර උපස්ථායක. අපිට දැන් මොකවත් නැහැ කියලා භික්ෂුන් වහන්සේලාට කොච්චර අවලාද නැගුවද. බුදුහාඳුරෝ වරක් දෙවරක් තෙවරක්ව චන්න එහෙම කියන්න එපා, මෙයාගේ කල්යාණ මිත්‍රෝසව සලකන්න කියලා ඇහුවේ නැහැ. අවසානයේදී ආනන්ද හාමුදුරුවෝ අහනවා චන්න භික්ෂුව කරේ කෙසේ පිළිපැදිය යුතුද? බ්‍රහ්ම දන්නනේ පනවන්න කියපුවාම අවසානයේ උන්වහන්සේ පිරුණම් පෑවට පස්සේ හැදෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාගේ චරිත. උදායි හාමුදුරුවෝත් එහෙම කෙනෙක්. ඒ කාලේ හිටිය චබ්බග්ගී අට්ඨාරසාදී භික්ෂුන් වහන්සේලා 6 කල්ලිය 8 කල්ලිය 18 කල්ලිය දුවා. එහෙම කල්ලිත් හිටියා නැත්තේ නෑ. ඒ අය නිසා ශික්ෂාපද පනවන්නට සිද්ධ වුණා. එතකොට ඔය සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං හැමදේ සුබ විදිහටම බලන ඉන්ද්‍රිය দমনයේ නැති භෝජනාම්මි අමත්තඤ්ඤුං කෑමේ ප්‍රමාණය නොදන්නා වූ කුසීතං කම්මැලි හීන වීරියං වීරිය නැති තං වේ පසහති මාරෝ එයාට මාරයා ප්‍රශංසා කරනවා. වාතෝ රුක්ඛංව දුබ්බලං හුලඟකට ගහක් වැටෙනවා වගේ වැටෙනවා උඹලා කියලා භික්ෂුන් වහන්සේලාට කියන්නේ චූලකාල මහා කාල කතාවේදී. චූලකාල හාමුදුරුවෝ සිවුරු ඇරලා යනවා, බිරින්දෑවරු 3 දෙනා වට කරගෙන ඇඳුම් අඳලා පන්සලට යවනවනේ. මහා කාල හාමුදුරුවෝ වට කරගෙන ඇඳුම් අඳින්න හැදුවට බෑ. උන්වහන්සේ රහත් කෙනෙක්. උන්වහන්සේ කැණි මඩල පලාගෙන යනවා ඒ අයගෙන් මිදිලා. එහෙම දක්ෂ අයත් හිටියා. මම මේ මතක් කිරීම කරන්නේ. ඊළඟට අනික්කසාවෝ කාසාවං යෝවත්තම් පරිදෙහෙස්සති අපේතෝ දමසච්චේන නසෝ කාසාව මරහති. හැම දිනාටම කසාවත ගැලපෙන්නේ නැහැ. ඒකෙන් අවඩ සිද්ධ කරනවා කියලා දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කීවා. වරක් මිනිස්සු එකතු වෙලා දන් දෙනකොට අර වගේම ලක්ෂයක් වටිනා සලුවක් ලැබුණා මිනිහෙකුට. ඒ මනුස්සයා දේවදත්ත හාමුදුරුවන්ට ඒක පූජා කරා. උන්වහන්සේ ඔගෙන් සිවුරක් කරගෙන තැන් වල ඇවිදිනවා. මල්ලිය මේක දන්නවද ඔබ කීයක් වටිනවද කියලා. ලක්ෂයක් වටිනවා බෝල. නංගිය දන්නවද මේ කීයක් වටිනවද කියලා. ලක්ෂයක් වටිනවා නංගිය කියලා තැන් වල ඇවිදිනවා. බුදුහාඳුරෝ ඕක දැකලා කියනවා ඒ දේවදත්ත ඉස්සරත් එහෙමයි. මේ කැලේක වැද්දෙක් වෙලා ඉඳලා පසේ බුදුහාඳුරමක් නානතනකින් සිවුරක් හොරකම් කරගෙන ඕක ඇඳගෙන අන්තිමේට දුනු හීතල සංගවාගෙන ඉඳලා ඇත්තු මරන්න යනකොට අන්තිම ඇත්තට විදලා හැමදාම ඇත්තු මැරුවා. එහෙම පාපී වැඩ කරපු කෙනෙක් එදත් කසාවතට ওই දේවදත්ත ගලපුන්නේ අදත් ගලපෙන්නේ නැහැ කියලා බුදුහාඳුරෝ පෙර කතාවත් ගලපුවා. ඒ කියන්නේ කසාවතට සුදුසු නුසුදුසු අය. ඊළඟට යථාගාරං දුච්ඡන්නං උට්ඨි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති.
හරියට සෙවිලි කරපු නැති වහලකින් තෙමෙන්නාසේ හොඳට හදාගත්ත නැති හිතකින් රාගය, ද්වේෂය, මෝහය ආදී සිතිවිලි වැස්සෙනවා කියලා නන්දහාඳුරන්ට කියපු කතාවකුත් තියෙනවා. අර ජනපද කල්යාණිගේ කතාවේදී උන්වහන්සේ සිවුරු ඇරලා යන්ත්‍ර ලැහැත් වෙනකොට බුදුහාඳුරෝ කියපු කතාව. ඊළඟට තව එකක් තියෙනවා ඒක ඒව හරියට ගැලපෙනවා භික්ෂුන් වහන්සේලාට. බහුම්පිචේ සහිතම් බාසමානෝ හරියට බණ කියනවා. නතක්කරෝ හෝති නරෝ පමත්තෝ. ඒ වුණාට වැඩ කරන්නේ නැහැ. දේශනා විතරයි. කොහොමද කියනවා නම් බුදුහාඳුරෝ හොඳ උදාහරණයක් ගන්නවා. ගෝපෝ ගාවෝ ගණයන් පරේසන්න භාගවා සාමාන්‍යස්ස හෝති. හුඟක් බණ කියනවා වැඩ කරන්නේ පොඩ්ඩක්වත් හරියට අනුන්ගේ ගවයන් බලා ගන්නා ගොපල්ලෙක් වාගේ. ගොපල්ල කරන්නේ හරක් බලා ගන්න එක. ඒ මිනිසයාට කිරි ටිකක්වත් ගොම්බෙට්ටක්වත් නැහැ. බුදුහාඳුරෝ කියනවා අනුන්ගේ ගවයෝ බලා ගන්න ගොපල්ලෝ වාගේ වෙන්න එපා මේ පැවිදි ජීවිතේ. උඹලා කියනවා වගේ මොනවා හරි ටිකක් වැඩ කරපල්ලා අසාසනීය අභිවෘද්ධියට හා තමන්ගේ අභිවෘද්ධියට කියලා. භික්ෂුන් වහන්සේලාට ඒ කාලෙත් මේවා කියලා තියෙනවා. ඊළඟට මේ අපමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලසං සීගසෝ හිත්වා යාති සුමේදසෝ. ඒත් භික්ෂුන් වහන්සේලා නමකට කියන්නේ. භාවනා කළ භික්ෂුන් වහන්සේ නමකට කියන්නේ භාවනා නොකරපු කෙනෙකුට මේ අපමත්තෝ පමත්තේසු අප්‍රමාද වූවන් අතර ප්‍රමාද වූ පුද්ගලයා සුත්තේසු බහුජාගරෝ කොහොමද කියනවා නම් බොහෝ නොනිදන්නයන් අතර නිදන පුද්ගලයා කබල් අස්සෙක් දාලා ශීඝ්‍රතර අස්සයෝ පැනලා දුවනවා වගේ. ඒ භික්ෂුව තනි වෙනවා. සංසාරේ රැඳෙනවා. ওই භික්ෂුන් වහන්සේලාට කියපු කතා. ඊළඟට චිත්තහත්ත කියන භික්ෂුවට චිත්තහත්ත කියන්නේ හරක් හොයාගෙන ගිහිල්ලා පන්සලට ඇවිල්ලා පන්සලේ කැමරහයි කියලා දැනගෙන කැමරට ගිජු වෙලා 6 පාරක් සිවුරු ඇරලා ආපහු 6 පාරක් සිවුරු ඇරලා ගිහිල්ලා 7 වෙනි පාරක් මහණුන කෙනා. හිත වෙනස් වුණින් ඉඳ චිත්තහත්ත කියලා කිව්වා. එතකොට උන්වහන්සේටත් දේශනා කරනවා බුදුහාඳුරෝ අනවට්ටිත චිත්තස්ස අනවට්ටිත චිත්තස්ස සද්ධම්මං අවිජානතෝ පරිප්පලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ණති. ප්‍රඥාව පිරෙන්නේ නැහැ ඒ මිනිස්යාගේ කියලා. ඒ අර සිවුරු ඇර පන්සලට ආපු හින්දා. ඉතින් ඊළඟට මේ වාගේ භික්ෂුන් වහන්සේලා උදෙසා බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු කියලා තියෙනවා. බොහෝ සූත්‍රයන් හා බොහෝ තැන්වලදී හොඳම දෙයක් වරක් උක්කට්ටා සේතව වෙනුව අතර බුදුහාඳුර වැඩ ඉන්නකොට ද්‍රෝණාලෝක සූත්‍රයේ ද්‍රෝණ නම් බමුණා බුදුහාඳුරන්ගේ දේහ ලක්ෂණ කරලා උන්වහන්සේගෙන් අහනවානේ ඔබ වහන්සේ දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද යක්ෂයෙක්ද මනුස්සයෙක්ද? බුදුහාඳුර කියන ඔය කවුරුවත් නෙවෙයි. දෙවියෙක් නම් දෙවියන් ගාව තියෙන්න ඕන ක්ලේශයන්, යක්ෂයෙක් නම් යක්ෂයෙක් ගාව තියෙන්න ඕන ක්ලේශයන්, ගාන්ධර්වයෙක් නම් ගාන්ධර්වයෙක් ගාව තියෙන්න ඕන ක්ලේශයන්, මනුස්සයෙක් නම් මනුස්සයෙක් ගාව තියෙන්න ඕන ක්ලේශයන් මං ගාව තියෙන්න ඕන. ඒ මොනවත් නැහැ. උපකාජීවකයටත් ඔය කතාවම කියනවා. ඒ නිසා මම දියේ මඩේ හැදිලා නෙළුමක් දියෙන් උඩට ඇවිල්ලා දියේ නොගැටි නොඇලී තිබෙනා සමානව තියෙන නෙළුමක් වාගේ සාමාන්‍ය මිනිස් සමාජයේ හැදී වැඩි වුන් හා නොගැටි නොඇලී ජීවත් වෙනවා. භික්ෂුව එසේ වෙන්නට ඕන කියලා බුදුහාඳුරෝ කියනවා. මේ භික්ෂුන් වහන්සේ අරබයා බුදුහාඳුරෝ කියපු කතාවක් යතා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහපතේ පදුමන් තත්ත ජායත සුචිගන්ධම් මනෝරමා. යතා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහපතේ. ඔය පාරේ යනකොට මඩගොහරු තියෙනවනේ. මඩගොහරු වල මොනවද පිපිලා තියෙන්නේ? නෙළුම් මල් පිපිලා තියෙනවා. මඩේ තියෙන්නේ නෙළුම් අරවින්දේ. හැබැයි මඩේ තිබුණට මඩෙන් උඩට ඇවිල්ලා මඩෙන් නොගෑවි නොඇලී නොගැටි ඉන්නවා. පිපිලා තියෙනවා. මිනිස්සු කඩාගෙන යනවා සුවඳ දකින්න මේ සුවඳ දැනෙනවා මල බලනවා සුන්දරයි කියනවා. ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. බුදුහාඳුරෝ කියනවා ආන් ඒ වගේ වෙන්නලු. භික්ෂුවක් ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජනේ මේ පුතජන පුහුදුන් කෑදර ජාගර ලෝකේ මිනිස්සු අතර කිඳිලා ඉන්නේ නැතුව එයින් අත් මිදිලා උඩට එන්න කියලා. එහෙව් කෙනෙක් බවට භික්ෂුවපත් වෙන්න ඕන කියලා. මේ බුදුහාඳුරෝ භික්ෂුව දැක්ක හැටි. ඒ නිසා
ධම්මතිලෝක හාමුදුරුවන්ට හුඟක් ගැළපෙනවා මං කියපු කතා. ඒ ගැළපෙන්නේ උන්වහන්සේ හුඟක් දේවල් වලින් ඉදිරියෙන් ඉන්නේ හින්දා. භික්ෂුව එසේ වෙන්නට ඕන. අව්‍යාජ වෙන්නට ඕන. දැන් කරණීයමෙත සූත්‍රයේ තියෙනවනේ. දැන් අපි කරන්නේ පිරිත් කියනකොට පිරිත් වශයෙන් කියන්නට ඕන. ඇත්තටම බුදුහාඳුරෝ කරණීයමෙත සූත්‍රයේ දේශනා කරේ භික්ෂුන් වහන්සේලාට කරන්ට. යෙදීමක් තියෙන්නේ. කරණීය මත්ත අත්ත කුසල වර්ධනය සඳහා භික්ෂුවතින් කළ යුතු දෙයක් තියෙන්නේ. එතන තියෙනවා හැකියාවන් සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක උත්ති භික්ෂුව පහසුවෙන් පෝෂණය කළ හැකි සැහැල්ලු දීපැවතුම් ඇති ඉවසිය හැකි දැරීමේ ශක්තියේ යුක්ත කුසල සම්පන්න එහෙම කෙනෙක් වෙන්නට ඕන. අර්ථ කුසලයෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. එතකොට යතාපි බමරෝපුප්පා වන්නගන්ධයන් අහේතයන් ඵලේති රසමාදාය එවං ගාමේ මුනීචරේ මේ භික්ෂුව ගැන කියලා තියෙන තැන් බමරා මලෙන් රොන් ගන්නකොට මලටත් පැහැයටත් සුවඳටත් හානියක් නොකරන්නාසේ භික්ෂුව ගමේ හැසිරෙන්න ඕන මිනිසුන්ට හානියක් නොවනසේ. ඒ කියන්නේ ඕන්ට වඩා ඉල්ලන්ට යන්න එපා කියලා තියෙන නරක දෙන්න මේක දෙන්න ගා. පැහැදිලා දෙන එක වෙනම දෙයක්. අවශ්‍යම දෙයක් ඉල්ලන එක වෙනම දෙයක්. බුදුහාඳුරු කරන මිනිස්සුන්ට ඕන රිද්දවන්ට යන්න එපා කියලා. ඒ වාගේ හුඟක් කරුණු භික්ෂුව විසේ තියෙනවා. ඔබ අප හැමදෙනාම ගහට පොත්තට ගහස්සේ එකට බැඳිලා ඉන්නේ. ඒ බැඳීම නැතුව බෙදීමක් වුණොත් මේ වැඩේ කරන්නටත් බෑ ඇත්තටම. හැමදෙනාම එකට ඉන්නට ඕන. මේ ජාතිය මේ ආගම මේ රට ඇත්තටම මේ රැකිලා තිබුණේ එච්චර කල් ඒ හින්දා. ඉංග්‍රීසි ආණ්ඩුකාරයෝ කියනවානේ කහපාට රෙද්දක් ඇඳගත්ත එකෙක් මිනිස්සෙක් ගහක් යට ඉඳගෙන මිනිස්සු රැස් කරගෙන මොනවදෝ කියනවා කියලා. භික්ෂුව එහෙම අය. රටේ රජවරු හදපු මිනිසුන්ට යහමඟ නොමඟ කියලා දීපු. දැන් භික්ෂුවට අයිති කාර්යයන් 6ක් තියෙනවානේ. පාපයෙන් වැළකීම, යහපතෙහි යෙදීම, නොයසූ දහම් කියා දීම, අසූ දහම් වැඩි දියුණු කිරීම. ඕකේ අන්තිම එක තමයි සුගතියට මඟ කියා දීම. මෙලොව හැදීම හා පරලොව හැදීම දෙකම භික්ෂුවට අයිති. එතකොට මිනිසුන්ගේ මෙලොව අභිවෘද්ධිය සඳහා තියෙන දේවල් පව්පින්දක කියලා දෙන්න ඕන. කුසලයේ අකුසලයේ දෙක කියලා දෙන්න ඕන. බණ දහම් ටික කියලා දෙන්න ඕන. කල්යාණ සිතින් යුක්තව අනුකම්පා කරන්න ඕන. මිනිසුන්ගේ වැරදි හුඟක් සිද්ධ වෙනවා. ඒවට අනුකම්පා කරන්න ඕන. සුගතියට මඟ කියා දෙන්න ඕන. බුදුහාඳුරෝ අනිත් හැම තැනකදීම ඔය සිංහාල සූත්‍රයේ තියෙන්නේ පහ දාලා. හැබැයි ඔතන තියෙනවා මේ උද්ධං සමන බ්‍රාහ්මනායකේ ගිහි පක්ෂයේ විසේ පැවිදි පිරිස විසින් කරුණු 6ක් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. එතෙන් තියෙනවා සුගතියට මඟ කියා දීම. මිනිසුන්ට යන තැනකට මඟ කියා දීපල්ලා කියලා තියෙනවා. නැත්තම් හුඟක් උන් අපාය වැටෙනවා කියලා. ඒ නිසා පින්වත්නි භික්ෂුව කියන්නේ අන්න ඒ වාගේ කෙනෙක් විය යුතුයි කියලා අපිට බුදුහාඳුරෝ මූලික රාමුවක් හදලා දුන්නා. ඉතින් ඒ රාමුව එහෙම් පිටින්ම 100%ක් නැතත් භික්ෂුව තමන්ගේ ගෞරවනීය තත්වය ආරක්ෂා කරගෙන රටක දේශයක ගමක තැනක අර නින්නේවා යදිවාතලේ යත්ත අරහන්තෝ විහරන්තින් තම්බූමින් රාමනෙය්‍යකං භික්ෂුව ගමේ හිටියත් වලක හිටියත් ගොඩක හිටියත් කැලේක හිටියත් උන්වහන්සේ බබලනවා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමතී ජනෝ වීතරාගා රමේසන්ති නතේ කාම ගවයිසිනෝ. රමණීයානි අරඤ්ඤානි මිනිසු කැලේට කැමති නෑ. උන් බලන්නේ ගස් කපන්න මිසක් මේ කැලේ පාළුයි කියනවා මිසක් කැලේ ඉන්න කැමති නෑ. හැබැයි භික්ෂුව කොතන හිටියත් උන්වහන්සේ විශේෂයෙන්ම නිෂ්කාමී කෙනෙක් මුලින් සඳහන් කළේ. කැලේට හරි කැමති කෙනෙක්, අරණ්‍යයට හරි කැමති කෙනෙක්. ඒ බිම බබලනවා. යත්තන රමති ජනෝ වීතරාගාරමේ සම්තිනතේ කාම ගවේෂිනෝ. කාම ගවේෂණය කරන අය මිසක් මේ අනිත් අය කැලේ ගැන හොයන්නේ. හැබැයි භික්ෂුව අරණ්‍යයට හරි කැමති. ඒ නිසා පින්වත්නි බුදුහාඳුරු භික්ෂුව කෙසේ හැසිරිය යුතුද, ගත කළ යුතුද, මිනිසුත් එක්ක වැඩ කළ යුතුද උන්වහන්සේට තියෙන කාර්යභාරය හඳුන්වනවා. ඒ නිසා භික්ෂුවට තියෙන මෑත කාලිත කාර්යභාරයක්. රටට, ගමට, මිනිසුන්ට, යමෙකුට, තැනකට අවඩක් විපත්තියක් වෙනවා නම් නොබියව කතා කරන්න ඕන. ඉංග්‍රීසි ආණ්ඩුකාරයෝ කිවිසුම අස්සම් කරන්නත් කලින් ඉංග්‍රීසි කොඩිය උස්සනකොට වාරිපොළ හාඳුරෝ ජීවිතේ පරදුවට තව තියලා ඉස්සරහට පයින්. එහෙම නිර්භීත භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා කාලීන වැඩ ටික කරා. හේන පිටකර ඥානසිංහාරෝ කියලා හිතන්නකෝ, මෑත කාලේ හිටපු සෝමහාඳුරෝ කියලා හිතන්නකෝ. උන්වහන්සේලා තමන්ගේ වියුත් දේ නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරා. ජීවිතේට හා චීවරයට
හානියක් නොවන පරිදි යමක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් භික්ෂුව ඒ කරන්න ඕන ජීවිතයේ සමහරට පරදුවට තියලා හරි. ඒ භික්ෂුවට අයිතිකාරයක්. අවාසනාවක මහත සමහර විට මේ මෑත කාලයේදී සමහර සිද්ධි වලින් අපේ සිත් පවා සලිත වෙනවා. දැන් බොහෝ දේවල් වලට කතා කරන භික්ෂුන් වහන්සේලා පවා අර පිට රටින් ඇවිල්ලා ඉන්න හාමුදුරුවෝ අපවත් වෙලාද අපවත් කරලාද දන්නේ උන්වහන්සේලාගේ මරණය ඉදිරියේදී සමහර අය කටක් අරින්නේ නැහැ. එහෙම වෙලා තියෙනවා. ඉතින් භික්ෂුව වරද දුටු තැන කතා කරන්නට ඕන. වරද දකින්නට ඕන. වරද වරදක් විදිහට පෙන්වලා දෙන්න විශේෂයෙන්ම මැදිහත් වෙන්නට ඕන. ඒ නිසා මම අද මේ සඳහන් කරේ ගිහි ඔබත් පැවිදි අපත් හා පැවිද්දාගේ තියෙන කාර්යභාරයත් එහි ආපු විදිහත් විශේෂයෙන් මම මේ කියපු දේවල් වලින් හිතට ගන්නට අද උපන්දිනේ සමරන ධම්මතිලෝක හාමුදුරුවන්ගේ ජීවිතය තුළ මේ කියපු දේවල් මේ ගුණාංග මේ කරන විදි භික්ෂුවගෙන් විය යුතු කාර්යභාරය මොනතරම් දුරට සිද්ධ වෙනවද කියලා. අන්න ඒකයි වැදගත් වන්නේ. චරිතයක් එසේ විය යුතුයි. මිනිස්සු යහපතට යොදවන්නට, පවෙන් වළක්වන්නට, සුචරිතය යොදවන්නට, නානා විදිහේ පින්කම් වල නිරත කරන්නට, හිත නිදහස් කරන්නට භික්ෂුවක් කැප වෙන්නට ඕන. Tamanට හැකි පමණින් ශක්ති ප්‍රමාණයෙන් එය උන්වහන්සේගේ ජීවිතයටත් හොඳයි, අනුන්ගේ ජීවිතයටත් හොඳයි. ඒ නිසා පින්වත්නි ඔබ හැමදෙනාම මේ වෙලාවේදී සිහියට ගන්නට ඕන. වසංගත කාලයක මේ විපත් කාලයක් මේක. විපත්ති බහුල කාලයක් දුර්භික්ෂ කියන්නේ දුර්භික්ෂත් එනවා මෙහෙම කියන්නේ කන්න නැතුවත් යනවා මෙහෙම වුණාම මේක ලෙඩ කාලයක් ලෝකෙටම බලපාන කවුද හිතුවේ ලෝකෙටම මෙහෙම දෙයක් වෙයි කියලා. අපි නොසිතන දේවල් සිද්ධ වෙන්නේ. එසේ විපත්තිදායක කාලයක වුණත් පරිසං වෙලා ඉඳගෙන කෘතවේදී ඔබ හැම දිනම අද දවසේදී එකට එක්කාසුනා මහා පිංකම් රැසක් වෙනදා සිදු කරත් ඒ හැම දෙයක්ම අමතක කරලා සාමකාමී වටපිටාවක මේ වාගේ හොඳ පිංකමක් කරන්නට හැම දිනම මැලි නොවී ඉදිරිපත් වුණා. අපේ හාමුදුරුවන්ට ආශිර්වාද පතා